අපි ඉහත කොටසින් සාකච්ඡා කරා අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවල මූලික ගණන් කීපයක්. දැන් මේ ගණන් වලදී අපි කතා කරා ප්‍රතික්‍රියාතාපය. ඊට පස්සේ අපි උෂ්ණත්ව වෙනස ගැන කතා කරා. ඒ වගේම ලබාගත් ඒ වගේම පිට කළ තාපයන් ගැන අපි කතා කරා. දැන් අපි පොඩ්ඩක් යමු බලන්න ටිකක් වෙනස් ගැටලුවකට. හරි. දැන් මෙතනදී හොඳට මේ කියන පොයින්ට්ස් ටික ඔබ සිහි තබා ගන්න. සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේ පවතින සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.2ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50ක්ද. රයිට්. දැන් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන මොකද දරුවනේ? අපි දන්නවා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භෂ්මයක්. ඒ වගේම සෙල්සියස් අංශක 31 උෂ්ණත්වයේ පවතින සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.4ක් වන HNO3 නයිට්‍රික් අම්ලයෙන් 25ක්ද X නැමැති බඳුනට ඉවතට නොයන පරිදි හොඳින් මිශ්‍ර කළ විට මිශ්‍රණයේ එළඹුණු උපරිම උෂ්ණත්වය 95 ෆැරන්හයිට් වේ. දැන් අවසන් උෂ්ණත්වය දීලා තියෙන පුතේ ෆැරන්හයිට් අංශක වලින්. අපි දන්නවා මේ ෆැරන්හයිට් ගත්තට පස්සේ ෆැරන්හයිට් අංශක අගය සමානයි 5න් 9යි සෙල්සියස් ධන 32යි කියලා. එතකොට අපිට දීලා තියෙනවා මෙන්න මේ ෆැරන්හයිට් අගය 95යි කියලා. බලමු මෙන්න මේ ෆැරන්හයිට් අංශක අගය 95යි. එහෙනම් ෆැරන්හයිට් අගය 95යි නම් 95 සමානයි 5න් 9යි සෙල්සියස් අගය ධන 32. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ 32 අපි මේ පැත්තට ගේනවා. අනූපහ ඍණ 32 සමානයි 5න් 9යි සෙල්සියස්. අපිට එනවා 5න් 2ක් අඩු වුණාට පස්සේ 3යි 9න් 3ක් 6යි. එතකොට අපිට එනවා සෙල්සියස් 9යි සෙල්සියස් බෙදීම 5. දැන් මම මේ අගය 5න් වැඩි කරලා 9න් බෙදනවා. එතකොට සෙල්සියස් අගය එනවා අපි 63 වැඩි කරනවා 5න් බෙදනවා 9. දැන් ඔබට මේ සුළු කිරීම සඳහා කැල්කියුලේටර් එක භාවිතා කිරීමේ අවශ්‍ය හැකියාව තියෙනවා. අපි ඉක්මනට හදාගෙන යන කාලය වැය නිසා. රයිට්. 63 වැඩි කිරීම 5 අපිට ලැබෙනවා පිළිතුර සෙල්සියස් අංශක 35ක් ලෙස. සෙල්සියස් අංශක 35ක් විදිහට තමයි පිළිතුර ලැබෙන්නේ සෙල්සියස් උෂ්ණත්වය. දැන් බලමු. එහෙනම් මේකේ අවසාන උෂ්ණත්වය බලන්න මේ අපිට ෆැරන්හයිට් අගය ෆැරන්හයිට් අගයක් සෙල්සියස් වලට හරවනවා නම් දරුවෝ කරන වැඩේ තමයි ෆැරන්හයිට් අගය මේක අපි ෆැරන්හයිට් අංශක කිව්වත් වරදක් නැහැ. මෙයාගේ අපි ෆැරන්හයිට් අංශක කියලා කියනවා. මේ ෆැරන්හයිට් අංශක අගය 5න් බෙදලා 9න් වැඩි කරලා එන අගයට 32ක් එකතු කරාම තමයි සෙල්සියස් අගය. අපිට දැන් මේකේ මේ ෆැරන්හයිට් අගය සමානයි 5න් 9 සෙල්සියස් අගය දන 32යි. මේ සමීකරණ ඔබට පාවිච්චි කිරීමට හැකියාව තියෙනවා ෆැරන්හයිට් සෙල්සියස් වලට හෝ සෙල්සියස් අගය ෆැරන්හයිට් වලට හරවන්න. ෆැරන්හයිට් සෙල්සියස් වලට හෝ සෙල්සියස් ෆැරන්හයිට් වලට හරවන්න මෙන්න මේ කොටස ඔබට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා දරුවෝ.
අපි ගත්තොත් එහෙම මෙතන අපි සුළු කරගෙන ගියා රයිට්. විශේෂයෙන්ම මෙන්න මේ සෙල්සියස් කියන කොටස උක්ත කිරීම තමයි කරේ. මෙන්න මේක උක්ත කිරීම තමයි කරේ. හරි. ෆැරන්හයිට් වගේ වෙනකොට මම මෙතන දැම්මා දාලා සුළු කරා. ඔබට මේක ඊටම සුළු කිරීමක් තියෙන්නේ. ඊට පස්සේ මම හරස් ගුණ කරලා සුළු කරා. ඔබට මේ අවසාන අදියරේදී මේ මැදදී කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න එපා දරුවෝ. හරි. ඔබට අවසාන අදියරේදී කැල්කියුලේටර් එක පාවිච්චි කිරීම ඊටම පහසුවෙන් කළ හැකි වෙනවා. හරි දැන් බලමු අපි. මම මේ කොටස මකන්න අපිට එතකොට පහසුයි මම හිතන්නේ ගාන හදාගෙන යන්න. නැත්නම් ඉඩ ටිකක් වැය වීම ඉඩකඩක් තියෙනවා. මේක අපිට සෙල්සියස් අංශක 35යි. හරි. දැන් බලමු සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේ පවතින ඝන ඩෙසිමීටරයට මවුල 0.2ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50 31 උෂ්ණත්වයේ පවතින සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.4ක් වන HNO3 25ක් X නැමැති බඳුනට එක් කර ඉවතට නොයන පරිදි හොඳින් මිශ්‍ර කර පිට මිශ්‍රණය එළඹුණු උපරිම උෂ්ණත්වය 95 ෆැරන්හයිට් වේ. හරි බලමු දැන් මේක 27යි මේක 31යි නේ. ඔන්න එහෙනම් අපි ඔන්න වෙන වෙනම බඳුන් දෙකකට දාමු මේ දෙන්න. පහසුවෙන්. ඔන්න එක්කෙනෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා. වෙන එක જાතියෙම දෙන්නෙක් ඉන්නවා. සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේ පවතින සෙල්සියස් අංශක 27 උෂ්ණත්වයේ පවතින සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 0.2ක් වන 0.2යි නේ ඝන ඩෙසිමීටරයට මවුල MOL DM ඍණ 3 වන NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. පුතේ බලන්න මේක OH වලින් ඉවර වෙලා තියෙනනේ. මේක OH වලින් ඉවර වෙලා නම් මේක අම්ලයක්ද බෂ්මයක්ද? පැහැදිලිව මේක බෂ්මයක් නේ. 50යි ඝන සෙන්ටිමීටර 5 ඝන සෙන්ටිමීටරද තියෙනවා. 31 සෙල්සියස් උෂ්ණත්වයේ තියෙන සෙල්සියස් අංශක 31 තියෙන සාන්ද්‍රණය 0.4ක් වන ඝන ඩෙසිමීටරයට මවුල 0.4ක් වන HNO3 25 X නැමැති බඳුනට එක් කරනවා. දැන් මේ තියෙන දෙන්න පුතේ මේන්න මේ බෂ්මයයි අපි මේක ගත්තොත් එහෙම මේක අපි ගන්නවා බෂ්මය කියලා. මෙන්න මේ බෂ්මයයි මේක අම්ලය. මේ චකුරෙන් පටන් ගන්න අම්ලය OH වලින් ඉවර කරන්නේ බෂ්මය. OH වලින් ඉවර කරන බෂ්මය චකුරෙන් පටන් ගන්න අම්ලය. එතකොට අපි මේ අම්ලය සහ බෂ්මය කියන දෙන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඔව්. මේ අම්ලය හා බෂ්මය ප්‍රතික්‍රියා කරාට පස්සේ රයිට් ෆැරන්හයිට් 95ට එනවා.
අපි දන්නවා දැන් මේ දෙන්න ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙන්නේ මොනවද දරුවනේ? ඔව් මේ දෙන්න ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙන්නේ මම පහුගිය පාඩම් වල ඔබට කියලා දුන්න හැදෙන කට්ටිය හදන විදිහ. රයිට්. ලවණයක් සහ ජලයනේ. අපි බලමු මේ හැදෙන ලවණය සහ ජලය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ ගණිතයේ මේ ගැටලුවට පොඩ්ඩක් ගිහිල්ලා එමු. රයිට්. දැන් මේ දෙක මිශ්‍ර කරාට පස්සේ හැදෙනවලු මේක x කියලා බඳුනකට දානවා. ඔන්න දැන් අපි මේක x කියන බඳුනට දැම්මා. දැන් මෙතන මුළු පරිමාව කොච්චරද වෙන්නේ? මෙතන 50යි මෙතන 25යි. දැන් මේ දෙන්න එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? ඔව් මෙන්න මෙතන 50යි මෙතන 25යි එකතු කරාම මොකද වෙන්නේ පුතේ? ඔව් මෙතනට වැටෙනවා කොච්චරද? 75ක් ඝන සෙන්ටිමීටර. පැහැදිලිද? රයිට්. ඝන සෙන්ටිමීටර 75ක් වැටෙනවා. හරි එහෙනම් මෙතන ලියනවා 75යි ඝන සෙන්ටිමීටර. එතකොට මේ දෙන්න මිශ්‍ර කරාට පස්සේ අපි ෆැරන්හයිට් එකේ සෙල්සියස් වලට හරවා ගත්තා. අම්ලයයි බෂ්මයයි මිශ්‍ර කරාම මෙයාගේ අවසාන උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 95යි. මතකද? ඔව් ෆැරන්හයිට් අංශක 95යි කියලා කියන්නේ සෙල්සියස් නම් කීයක්ද වෙන්නේ දරුවනේ? ෆැරන්හයිට් අංශක 95යි කියලා කියන්නේ දරුවෝ සෙල්සියස් නම් කීයක්ද වෙන්නේ? රයිට්. සෙල්සියස් අංශක අපි දන්නවා මොකද වෙන්නේ? 35යි කියලා අපි හොයාගත්තා. මේ ෆැරන්හයිට් 95 කියන එක නේ. 95 ෆැරන්හයිට් කියන එක තමයි මම මෙතන හොයාගත්තේ. රයිට් හොයාගත්තා. එතකොට ඕක තමයි දැන් මේ ගානේ කියන්නේ. හරි. ඇන්දා මේ. රයිට්. x නැමැති බඳුන තුල සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. රයිට්. එතකොට x වල අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන NaOH කියන භෂ්මයයි HNO3 කියන අම්ලයයි තිබ්බා. හරි. අපි ලියමු මෙන්න මේ NaOH කියන භෂ්මයයි මෙන්න මේ NaOH කියන භෂ්මය මේක භෂ්මය ධන HNO3 කියන අම්ලය එකතු වෙලා හැදෙන්නේ මොනවද කියලා බලමු. අපි දැන් මේවා හදන විදිය කතා කරා. දැන් මේ OH වලින් ඉවර වෙන කෙනා නේ භෂ්මයේ OH වලින් ඉවර වෙන්නේ මේක දෙකට කඩන්නේ කොහොමද? OH වෙනම තියෙනවා OH හැර ඉතුරු කොටස වෙනම තියෙනවා නේ. හැදෙන කෙනා හොයන්න මේ OH වෙනම තියෙනවා OH හැර වෙනම ඉතුරු කෙනා වෙනම තියෙනවා. OH වෙනම තියෙනවා මෙන්න මෙයාගේ OH හැර ඉතුරු කෙනා. කවුද ඉතුරු කෙනා? එන්නේ වෙනම තියෙනවා. දැන් දෙකට කැඩුවා. මුලින් ඉන්න කෙනා ධන දෙවෙනියා ඍණ. HNO3 H වෙනම තියෙනවා H හැර ඉතුරු ටික වෙනම තියෙනවා මේ OH වෙනම තියෙනවා ඉතුරු ටික වෙනම තියෙනවා මේකේ H වෙනම තියෙනවා. right දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේ H කැඩුවට පස්සේ හොඳට බලා ගන්නකො. හරි දැන් OH ට මෙහා පැත්තේ යම්කිසි ගාණක් තිබ්බනම් OH ට මෙහා පැත්තේ යම්කිසි ගාණ ඉලක්කමක් තිබ්බනම් පුතේ දැන් මේක පටලන්නමයි දීලා තියෙන්නේ. OH ට මෙහා පැත්තේ ඉලක්කමක් තිබ්බනම් ඒ ඉලක්කම මම මෙතනට ගන්නවා. Na ට එහා පැත්තේ ඉලක්කමක් තිබ්බනම් මෙතනට ගන්නවා. හැබැයි හරි මේ OH ඉලක්කම් දෙකටම පොදු ඉලක්කයක් වෙන්න ඕනේ. මෙතන H ට මේක මම මුල් එක ධන කියනවා මේක ඍණ කියනවා. H ට එහා පැත්තේ ඉලක්කමක් තිබ්බනම් මෙතනට ගන්නවා. මෙන්න මේ NO3 ඍණ කියන පොදු සම්පූර්ණ කෙනා ඉන්නවනේ. ඕට විතරක් අයිති කෙනා නෙමෙයි. මේ NO3 කියන කෑල්ලටම අයිති කෙනා. මේ NO3 කියන මේ සම්පූර්ණ කෑල්ලටම මේ
මෙන්න මේ කෑල්ලටම මේ කෑල්ලට පොදුවේ ඉලක්කම මෙතන තිබ්බනම් මේ තුන ඉලක්කම ගැන නෙවෙයි කියන්නේ මේ එන්ටයි ඕටයි දෙන්නටමයි ඉති කෑල්ලක් මෙන්න මෙහෙම වරහණකින් පිට වගේ තිබ්බනම් වගේ මේ වගේ මේ අපි ගත්තොත් එහෙම CaNO3 twice මෙන්න මේ වගේ තිබ්බනම් මෙන්න මේ වගේ තිබ්බනම් CaNO3 twice වගේ තිබ්බනම් අන්න මේ දෙක ගන්න පුළුවන් හරි නැතුව මේ තුනේ ඉලක්කම ගන්න එහෙම බෑ right ඒක ඔබට පැහැදිලි නැත්තම් මම කලින් පාඩම් මාලාවත් එක්ක ඔබට කිව්වා මෙතන තියෙන ඉලක්කම ගත්තොත් මෙතනට ගන්න පුළුවන් පැහැදිලිද මේ මෙතන තියෙන අගය මෙතනට ගන්න හැකියාව තියෙනවා එහෙනම් අපි ගත්තොත් එහෙම හරි මෙතන මේ Na ධන OH ඍණ මෙතන තියෙන H ධන NO3 ඍණ මෙතනට තුලේ ඉලක්කම ආවේ නැත්තේ ඇයි මේ තුන එන්ට අයිති නෑ පුතේ හරි මේ NO3 කියන දෙන්නටම අයිති නම් තමයි දරුවනේ මෙතන තියෙන ගාන මෙතනට එන්නේ පැහැදිලිද හරි එහෙනම් මේ NO3 කියන කෑල්ලට එහා පැත්තේ මේ දෙන්නටම එන්ටයි ඕටයි දෙන්නට පොදුවේ තිබ්බන තමයි ඒ ඉලක්කම මෙතනට එන්නේ හරි එහෙනම් මොකද වෙන්නේ මෙන්න මේ H ධන සහ OH ඍණ එකතු වෙලා හදනවා කවුද මේ H ධනයි OH ඍණ එකතු වෙලා හදනවා කවුද ජලය හදනවා ජලය liquid ඊට පස්සේ දැන් මේකේ පිරිමි කෙනා කවුද ධන කෙනා මුලින් ලියනවාම ඍණ කෙනා වෙනම ලියනවා ධන ඍණ එන්නේ මේතර ඉලක්කමක් තිබ්බනම් මෙතනට යනවා මෙතන ඉලක්කමක් තිබ්බනම් මෙතනට එනවා මේ ඉලක්කමක් තිබ්බනම් මෙතන ඉලක්කමක් තිබ්බනම් මෙතනට එනවා ධන ඍණ හොස් වෙනවා NO3 එහෙනම් අපිට හැදෙනවා H2O ධන මහම් මේ ටික NO3 දැන් මේකේ තුලිත කරන්න යද්දී ඔක තමයි හැදෙන්නේ ජලය කියන්නේ ලික්විඩ් එකක් මේක හරි දැන් ඔයාලා මේ ටික හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ මම හිතන්නේ කලින් පාඩමට එපිට පාඩමේදී මම මේ වගේ අභ්‍යාස බර ගණක් කරා හරි එක එක විස්තර කරා එතකොට දැන් ආයෙ මෙතනත් ආයෙ විස්තර කිරීමේ හැකියාවක් නැහැ දරුවනේ උට තේරුම් ගන්න ඔබ පාඩම් මගහැරලා ආවනම් කරුණාකරලා මේ පාඩම ආයෙ පාරක් බලන්න හරි දැන් මට මෙන්න මේක තුලිත කරන්න තියෙනවා මේක තුලිත කරන්න මෙන්න මෙහෙම මේ සමීකරණේ OH ට එපිටින් අගයක් තිබ්බනම් මොකද පුතේ මේ OH ට එළියේ ඒ කියන්නේ OH ට එපිටින් අගයක් තිබ්බනම් මෙන්න මේ OH ට එපිටින් අගයක් තිබ්බනම් ඒ අගය ගිහිල්ලාම අම්ලයේ ඉස්සරහා තියෙනවා අම්ලයේ H ට එපිටින් අගයක් තිබ්බනම් මේ අම්ලයේ H ට එපිටින් අගයක් තිබ්බනම් මේ ගිහිල්ලා භාෂ්මයේ ඉස්සරහා දානවා හැබැයි මේක එහෙම දාන්න H ට එහා පැත්තේ ඉලක්කම් තියනවද දරුවෝ නැහැ මෙන්න මේ OH ට එහා පැත්තේ ඉලක්කම් තියනවද නැහැ එහෙනම් මේ භාෂ්මයේ OH කියෙන් ඉවර වෙන භාෂ්මයේ H ට එහා පැත්තේ ඉලක්කමක් තිබ්බොත් ඒක ගිහින් අම්ලයේ ඉස්සරහා දානවා ඒ වගේම අම්ලයේ H ට එහා පැත්තේ වෙන තැන් වල නෙමෙයි H ට එහා පැත්තේ ඉලක්කමක් තිබ්බොත් භාෂ්මයේ ඉස්සරහා දානවා හැබැයි මම මේක නොදාන වෙලාවක් තියෙනවා මොකද්ද මේ H ට එහා පැත්තේ තියෙන ඉලක්කමයි OH ට එහා පැත්තේ තියෙන ඉලක්කමයි H ට එහා පැත්තේ තියෙන ඉලක්කමයි දෙක සමාන වුණොත් මම එහෙම ඉලක්කම් මාරු කරන්නේ නැතුව කෙලින්ම හයිඩ්‍රජන් බැලන්ස් කරන විතරක් කරනවා මේ දෙක සමාන
හරි දැන් මේකේ එක අතකින් බලද්දි සමානයි අනිත් අත තියෙන්නේ එකයි තියෙන්නේ කරන්න දෙයක් නැහැ වැඩක් නැහැ මාරු කරලා. එහෙනම් මේ පැත්තේ හයිඩ්‍රජන් තියෙනවා එකක්. මෙතන හයිඩ්‍රජන් තියෙනවා එකක්. එහෙනම් ඔක්කොම හයිඩ්‍රජන් කීයද? දෙකයි. මේ පැත්තේ හයිඩ්‍රජන් තියෙන දෙකයි. එහෙනම් මේක තුලිත කරන්න දෙයක් නැහැ තුලිතයි. හැබැයි මේ සමීකරණයේ ලියද්දී අම්ල භෂ්ම සහ ලවණ කියන තුන් දෙනාට AQ කියලා දාන එකයි. ජලයට ලික්විඩ් කියලා දාන එකයි දරුවනේ අනිවාර්යයි. පැහැදිලිද? right. මේක අම්ල ස්ටොයිකියෝමෙත්‍රිකාගේ කීයද මේ? අම්ල ස්ටොයිකියෝමෙත්‍රිකාගේ මෙතන කීයද? එකයිනේ. එකයි. මේ OH ට පැත්තේ තියෙන පූර්ණ සංඛ්‍යාව අම්ලයේ ඉස්සරහා දාන්න ඕනේ. අම්ලයේ H ට පැත්තේ තියෙන සංඛ්‍යාව භෂ්මයේ ඉස්සරහා දාන්න ඕනේ. දැන් මේ දෙකේම දාන්න ඉලක්කමක් නැහැ තියෙන එක දාලා වැඩක් නැහැ. ඒස නිකන් ඉන්නවා. මෙතන හයිඩ්‍රජන් එකයි මෙතන හයිඩ්‍රජන් එකයි. එහෙනම් ඔක්කොම හයිඩ්‍රජන් කීයක් තියෙනවද දරුවනේ? ඔව් හයිඩ්‍රජන් මේ දෙක දෙකයි නේ. තම සරලයි. හරි. අපි ගැටලුවේ ඉස්සරහට යමු බලන්න. ද්‍රාවණවල ඝනත්වය 1000 kgm ඍණ 3. ඝන මීටරයක කිලෝග්‍රෑම් 1000 නම් x බඳුන තුල අන්තර්ගත මිශ්‍රණයේ ස්කන්ධය කොපමණද? අපි දන්නවා ද්‍රාවණවල ඝනත්වය. ඒ කියන්නේ අවසාන ද්‍රාවණයේ ඝනත්වය දීලා තියෙනවා. දීලා නැත්තම් අපි උපකල්පනය කරනවා කාගේ ඝනත්වය කියලාද දරුවනේ? ජලයේ ඝනත්වය කියනවා. දැන් මෙන්න මෙයාගේ ද්‍රාවණවල ඝනත්වය 1000 kgm ඍණ 3යි. එහෙමනම් මම දන්නවා ඝනත්වයේ සමානයි ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙනම් මේකේ ඝනත්වය 1000 kgm කට තමයි. මේ වගේ ගැටලුවක ගණන් හදද්දී ස්කන්ධය ආදේශ කරන්න ඕනේ මොන වගේද පුතේ? කිලෝග්‍රෑම් වලින් නේ. මේ ඒකකයෙන් බලන්න. පරිමාව ආදේශ කරන්න ඕනේ මොන වගේද? ඝන මීටර වලින්. පැහැදිලිද? ස්කන්ධය ආදේශ කරන්න ඕනේ කිලෝග්‍රෑම් වලින්. පරිමාව ආදේශ කරන්න ඕනේ ඝන මීටර වලින්. ඇයි හේතුව මේ? ඝනත්වයේ ඒකක දීලා තියෙන්නේ මෙහෙම. අපි බලමු. right. දැන් අපි ගත්තොත් අපේ ද්‍රාවණේ ඝන සෙන්ටිමීටර 75යි තියෙන්නේ. දැන් මේක තියෙන ඝන සෙන්ටිමීටර වලින් නේ. එහෙනම් මල් ළඟ තියෙන පරිමාව ඝන මීටර කරන්න ඉස්සලා මල් ළඟ තියෙන පරිමාව 75යි ඝන සෙන්ටිමීටර. 75යි ඝන සෙන්ටිමීටර. දැන් මට මේක මොනවා බවටද පත් කරන්න ඕනේ? ඝන මීටර බවට නේ. බලන්න පුතේ මේ ඝන සෙන්ටිමීටර කියන එකේ තේරුම 75යි සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර 75යි සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. එහෙනම් සෙන්ටිමීටර මීටර කරන්න බෙදනවා කීයද? 100ෙන් සෙන්ටිමීටර මීටර කරන්න බෙදනවා 100ෙන් සෙන්ටිමීටර මීටර කරන්න බෙදනවා කීයද? 100. පැහැදිලිද? right. එතකොට මට මේක බෙදෙනවා මේ මෙන්න මේ පරිමාව කියන එක බෙදනවා දරුවනේ ඝන මීටර කරන්න ගියාට පස්සේ පරිමාව සමානයි 75 බෙදීම 1 2 3 4 5 6 10 6 වෙනි බලය ඝන මීටර. මේ ඝන සෙන්ටිමීටර කියන එකේ අකේරුම සෙන්ටිමීටර සෙන්ටිමීටර සෙන්ටිමීටර. එහෙමනම් පුතේ අපිට යම්කිසි තැනක වර්ග සෙන්ටිමීටර කියලා තිබ්බනම් මේකේ තේරුම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. මේක වර්ග මීටර කරන්න නම් දෙපාරක් බෙදනවා 100. වර්ග මිලිමීටර කිව්වොත් පුතේ මොකද්ද මේකේ තේරුම? මිලිමීටර වැඩි කිරීම මිලිමීටර. එහෙනම් මිලිමීටර මීටර කරන්න 1000ෙන් බෙදනවා. මිලිමීටර මීටර කරන්න 1000ෙන් බෙදනවා. හරි. right. හරි. එහෙනම් අපිට එනවා මෙන්න මේ පරිමාව v සමානයි 75යි මේ 10 ඍණ 10 ධන 6 එකම පැත්තේ උඩට යද්දි පුතේ මේ එකම පැත්තේ උඩට යද්දි 10 ඍණ 6 වෙනවා.
75 වැඩි කිරීම 10 ඍණ 6යි ඝන මීටර. පැහැදිලිද? 75 වැඩි කිරීම 10 ඍණ 6යි ඝන මීටර. එහෙනම් ඝනත්වයේ මට දීලා තියෙනවා 1000යි kgm ඍණ 3 ස්කන්ධය බෙදීම පරිමාව අපිට දීලා තියෙනවා 75 වැඩි කිරීම 10 ඍණ 6. එහෙනම් මට ස්කන්ධයේ උත්තරය ලැබෙන්නේ මොන වගේද මේ? ස්කන්ධයේ උත්තරය ලැබෙන්නේ කිලෝග්‍රෑම් වලින් නේ. ඇයි? මේ ඝනත්වය දීලා තියෙන්නේ 1000යි kgm ඍණ 3. හරි. දැන් මේ kgm දීලා තියෙන ස්කන්ධය ආදේශ කරන කිලෝග්‍රෑම් වලින් පරිමාව ආදේශ කර ඝන මීටර වලින් ඝනත්වය මෙහෙම ගත්තා. මේක මෙහෙම තිබ්බනම් මට ඝනත්වය දීලා තිබ්බනම් 1යි GCM ඍණ 3 කියලා. ස්කන්ධය ආදේශ කරන්නේ ග්‍රෑම් වලින් පරිමාව ආදේශ කරන්නේ ඝන සෙන්ටිමීටර. දැන් මේ ගැටලුවේ එහෙම කිරීමේ උවමනාවක් නැහැ. දැන් හැම වෙලාවෙම ඔබ මේ පාඩම් බලද්දී ඔයාලට අවශ්‍ය සටහන දාගන්න පුතේ නවත්ත බලාගෙන යන්න. හරි. අපි එහෙම ඔයාලට දැන් අර සාමාන්‍ය පන්තියක වෙලාවදීදී ගියොත් එහෙම අපිට පාඩම කරන්න යන කාලය ගොඩාක් වැඩි නිසා ඔබ වීඩියෝ එක නවත්ත හැම වෙලාවෙම සටහනක් හදා යන්න දරුවනේ. හරි. එහෙනම් අපි ස්කන්ධය හොයන්න හරස් කුඩ කරමු. 75 වැඩි කිරීම 1000 වැඩි කිරීම 10 ඍණ 6 සමානයි m. එහෙනම් මේකේ තියෙනවා 75 වැඩි කිරීම 1000 වැඩි කිරීම 10 ඍණ 6 කියන්නේ අතර මෙතන තියෙන්නේ m. එහෙනම් 75 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. අවශ්‍ය නම් මේක දශම කරලා තියාගෙන ඉන්නේ වරදකුත් නැහැ. හරි. බලන්න කරලා තියෙන වැඩි. මෙතන විශේෂයෙන් බලන්න මේ මම ඝන සෙන්ටිමීටර කියන එක දරුවනේ මේ සෙන්ටිමීටර තුන් පාරක් මීටර ගන්න 100ෙන් බෙදුවා. ඊට පස්සේ තමයි ඝන මීටර හදාගත්තේ. හරි. ඝනත්වයේ ඒකක දිහා බලලා තමයි මේක කිලෝග්‍රෑම් ඝන මීටර කියන තත්වයට පත් කරගත්තේ. හරි. දැන් දරුවනේ මේ අපි හොයන්න යන්නේ Q වනේ. හරි. අපි Q හොයන්න යද්දී අපිට මුලින්ම හොයාගන්න වෙනවා මෙයාගේ උෂ්ණත්ව වෙනස. දැන් මෙයාගේ උෂ්ණත්ව වෙනස ගණනය කරද්දී මෙයා ඉන්නේ සෙල්සියස් අංශක 27, මෙයා ඉන්නේ සෙල්සියස් අංශක 31. මෙයා ඉන්නේ 27, මෙයා ඉන්නේ 31 නේ. හරි. එහෙනම් අපි බලමු. මේ දෙන්නගේ මැදාගේ. හරි. මේ දෙන්නගේ 27 31 මැදාගේ කීයද පුතේ? සෙල්සියස් අංශක 27ට මම එකතු කරනවා 31ක්. එකතු කරලා දෙකට බෙදෙනවා. ඒ කියන්නේ කීයද? 7 1 8යි 3 2 5යි 58යි 7 1 8යි 3 2 5යි 5 බෙදීම 2. දෙවරක් 2 4යි දෙවරක් 9 18යි 29. එහෙනම් මේ දෙන්නගේ මෙයයි ගත්තොත් මේ දෙන්නගේ මැද උෂ්ණත්වය සෙල්සියස් අංශක 29. නම් 29 ඉඳලා මෙයාගේ සෙල්සියස් 29 ඉඳලා මෙයා වැඩි වෙලා තියෙනවා සෙල්සියස් අංශක කීය දක්වාද? 35 දක්වා. ඒ කියන්නේ මේ දෙන්න එකතු කරලා දෙකට බෙදනවා පුතේ මේ. මෙයාගේ මැදාගේ ගන්න. අන්න ඒ ආව මැදාගේ ඉඳලා 35 දක්වා උෂ්ණත්වය යලගී. ඒ කියන්නේ මේ දෙන්නගේ මැදාගේ සිට උෂ්ණත්වය ඩෙල්ටා ටීටා ප්‍රමාණය
ඩෙල්ටා ටීටා කොච්චර ප්‍රමාණයකින් ගියලද සෙල්සියස් අංශක 6කින් ඉහළ ගියා. right එහෙනම් අපි ඉස්සරහට යන්න. දැන් අපිට මෙයාගේ Q ගණනය කරන්න කියන්නේ. right අපි දන්නවා සමීකරණයක් තියෙනවා Q සමානයි MC ඩෙල්ටා ටීටා. Q සමානයි MC ඩෙල්ටා ටීටා. අතන මෙයාගේ ස්කන්ධය ගත්තොත් එහෙම මේ ස්කන්ධය අපි තිබිය යුතු වෙන්නේ මෙන්න මේ C ගේ නිර්ණය කරන එකක මත. දැන් මට C ගේ දෙනවා මේ C ගේ දීලා තියෙනවා 4200යි J kg ඍණ 1 C ඍණ 1 සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. පැහැදිලිද? කීයද? 4200. එහෙමනම් මා ස්කන්ධය ආදේශ කළ යුත්තේ කිලෝග්‍රෑම් වලින්. උෂ්ණත්ව වෙනස මම කිව්වා උෂ්ණත්ව වෙනස මේක සෙල්සියස් අංශකයට කියලා කිව්වා. කෙල්විනයට කියලා මේ සෙල්සියස් අංශකයට කෙල්වින් අංශක නෙමෙයි කෙල්විනයට. මේ දෙකෙන් කෝක තිබ්බත් පුතේ කිසිම වෙනසක් නැහැ. සෙල්සියස් අංශකයට කියලා තිබ්බත් කෙල්විනයට කියලා දත් ලැබෙනාගේ එකමගේ. එහෙනම් මෙතන උෂ්ණත්ව වෙනස ආවා කීයද? ඔව්. උෂ්ණත්ව වෙනස 6ක්. ස්කන්ධය අපිට ස්කන්ධය ආවා 75 වැඩි කිරීම 10 ඍණ 3ක් කිලෝග්‍රෑම්. මතකද 75 වැඩි කිරීම 10 ඍණ 3ක් කිලෝග්‍රෑම්. යම් බලන්න 75 වැඩි කිරීම 10 ඍණ 3ක් කිලෝග්‍රෑම්. හැබැයි මේකේදී උෂ්ණත්වය මේ බලන්න පුතේ හොඳට උෂ්ණත්වය මෙයා එක්ක බලද්දි ඒත් වැඩි වෙලා. මෙයා එක්ක බලද්දි ඒත් වැඩි වෙලා. ඒ කියන්නේ මේ දෙන්නගේම උෂ්ණත්වය වැඩි වෙලා නේ. මැදාගෙන් බැලුවොත් ඒත් වැඩි වෙලා. එහෙනම් උෂ්ණත්වය තිබ්බට වැඩිය වැඩි වෙලා. උෂ්ණත්වය වැඩි වෙලා කියන්නේ පුතේ පද්ධතිය රත් වෙලා. පද්ධතිය රත් වෙලා කියලා කියන්නේ මේ අම්ලයයි භෂ්මයයි ප්‍රතික්‍රියා කරලා නිපදවපු ශක්තිය මේකෙන් පිටට ගිහිල්ලා. මේ අම්ලයයි භෂ්මයයි ප්‍රතික්‍රියා කරලා හදපු ශක්තිය දරුවනේ මෙන්න මේ භාජනයෙන් පිටතට ගිහිල්ලා. පැහැදිලි නේද? right. එහෙමනම් අපි මොකද කරන්නේ? උෂ්ණත්වය වැඩි වෙලා නම් ශක්තිය පිට වෙලා. ශක්තිය පිට වෙලා නම් තියෙන ශක්තියට වැඩිය අඩු ශක්තියක් තමයි දරුවනේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ. තිබ්බ ශක්තියට වැඩිය අඩු ශක්තියක් තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ Q ගේ හොයන පිළිතුරට මුලින් දරුවනේ අනිවාර්යෙන් දැමිය යුතු අගයක් තියෙනවා. මොකද්ද? විශේෂිතයි මේ ඍණ ලකුණ. අය උෂ්ණත්වය වැඩි වෙලානේ. උෂ්ණත්වය ඩෙල්ටා ටීටා ප්‍රමාණය වැඩි වෙලා. තිබ්බ ගානට වැඩිය වැඩි වෙලා. එහෙනම් මෙයාගේ ඍණාකයක්. අපිට එනවා සමානයි 75 Q සමානයි 75 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 4200 වැඩි කිරීම 6 ඍණ. එතකොට මට මේ 10 ඍණ 3 බලයක් කියන මෙතන 10 ධන දෙකක් තියෙනවා නේ. මේ බලන්න මේ 10 ඍණ 3ක් මේ බල දෙක කියන්නේ 10 වර්ගයක් නේ. මට ලියන්න පුළුවන් 75 වැඩි කිරීම 10 ඍණ 3 වැඩි කිරීම 42 වැඩි කිරීම මේ 10 බිඳුව 10 වර්ගය 6යි. ඍණ ලකුණ හලන්න එපා. ඍණ 10 වර්ගයෙන් 10 ඍණ 3ක් ගියාම ඉතුරු වෙන්නේ 75 වැඩි කිරීම 10 ඍණ 1යි. ඇයි මේ ඍණ 3ෙන් ධන දෙකක් ඍණ 1යි. 42 වැඩි කිරීම 5යි.
එතකොට මම 10 ඍණ 1 කියන ඉරයට ගන්නවා. 10 ඍණ 1 කියන ඉරයට ගන්නවා. 10 ධන එකක් වෙනවා. 75 වැඩි කිරීම. එහෙම නැත්නම් 10 ඍණ 1 කියද්දි මට 7.5 කියලා දානවා. 75 වැඩි කිරීම 42 වැඩි කිරීම 10 ඍණ 10 නෑනේ 75 වැඩි කිරීම 42 කිරීම 6 බෙදීම 10යි. සුළු කරලා බලමු අපි කැල්කියුලේටර් එක පාවිච්චි කරන මේ අවස්ථාවේදී. රයිට්. මම ඔබට දැඩිව දෙන උපදෙස මේ අන්තිම ස්ටෙප් එකට මිසක් කැල්කියුලේටර් එක පාවිච්චි කරන්න එපා දරුවනේ. අපි බලමු 75 වැඩි කිරීම 42 වැඩි කිරීම 6 ලැබෙන පිළිතුර 18900 බෙදීම ඍණ 1890යි ජූල්. කිව්ගාගේ 1890යි ජූල්. බලන්න බලන්න මම මේ කරපු වැඩි. මම මේ කරපු වැඩේ පුතාලා Q සමාන MC ඩෙල්ටා ටීටා දැම්මා. මේ ඍණ ලකුණු දැම්මේ. උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ තාපේ පිට වෙනවා තාප දායකයි. හරි. C ගේ එකක බලලා තමයි මම M ගේ එකක ආදේශ කරේ. මේ ඒකකයේ කිලෝග්‍රෑමයට කියලා තියෙනවා. මම එහෙනම් ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දානවා. උත්තරේ J අකුර සරි. මෙතන J අකුර තියෙනවා. එහෙනම් Q ගේ පිළිතුර ලැබෙන්නේ ජූල් වලින්. මම කිව්වා සෙල්සියස් අංශකයට කිව්වත් කෙල්වින් අංශකයට කිව්වත් වෙනසක් නැහැ. උෂ්ණත්ව දෙකේ මැදාගේ අවසන් උෂ්ණත්වයත් එක්ක සංසන්දනය කරලා මෙයාගේ ගත්තා. හරි. එහෙනම් ඔන්න Q ගියා කියනවා ජූල් ලක්ෂය. හරි අපි දැන් මේ කොටස ඉදිරියට රැගෙන යමු. දැන් ප්‍රතික්‍රියාව සඳහා යොදාගත් NaOH සහ HNO3 මවුල සංඛ්‍යා. දැන් බලමු. මෙන්න මේ මවුල සංඛ්‍යා ටික ගන්න එක. අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අපිට NaOH තියෙනවා නේ. ඝන ඩෙසිමීටරයට මවුල් මේ ඝන ඩෙසිමීටරයට මවුල 0.2යි. මොකද්ද මේකෙන් කියවෙන්නේ? අපි ගත්තොත් එහෙම මේ භස්මයේ අපි මේ NaOH සලකමු. හරි. දැන් මෙන්න මේ ඉන NaOH අපි සලකනවා. NaOH සලකමු. මේ NaOH ගේ අපි ගත්තොත් එහෙම කොච්චරද? right. මෙයාගේ සාන්ද්‍රණය 0.2යි MOL මේ 0.2යි MOL DM ඍණ 3. right. මෙයාගේ දැන් ඝන ඩෙසිමීටරයට මවුල 0.2යි. මේ ඝන ඩෙසිමීටරයක මවුල 0.2යි. ඒ කියන්නේ මිලිලීටර 1000ක NaOH ඝන ඩෙසිමීටරයක් කියන්නේ මිලිලීටර 1000ක. එහෙම නැත්නම් 1000යි වර්ග සෙන්ටිමීටර වල. එහෙම නැත්නම් 1000යි මිලිලීටර වල තියෙනවා කොච්චරද? ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක. එහෙම නැත්නම් මිලිලීටර 1000ක මවුල තියෙනවා 0.2යි මවුල. එහෙනම් අපි දන්නවා 1000ක තියෙන්නේ 0.2යි මවුල නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන තිබිලා තියෙන්නේ පුතේ නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන තිබිලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර 50යි නේ. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ 1000ක 0.2යි නම් 50ක. බිඳුවට බිඳුවයි 5 වරක් 20යි. එහෙනම් මම මේක දෙකෙන් බෙදුවොත් එහෙම මට එනවා 0.2 මවුල බෙදීම 20යි කියලා. මට මේ 0.2 මොල් මේ 0.2 නැති කරගන්න මේ 0.2 නැති කරලා ඕන කැල්ලකින් ගහන්න ඕන නම් එහෙම නැත්නම් මේ 0.2 නැති කරගන්න මම 10න් උඩත් වැඩි කරලා යටත් වැඩි කරනවා.
එතකොට මට එනවා 2 බෙදීම 200යි කියලා. මේකෙන් මේක අපුවාම එනවා 100න් 1යි 1 බෙදීම 100යි මවුල. ඒ කියන්නේ 0.01යි 0.01යි මවුල කියලා අපිට එනවා. පැහැදිලි මම හිතන්නේ. හරි. right. එහෙනම් මේ තියෙන මොකද්ද පුතේ 0.01යි මවුල කියන්නේ NaOH මවුල. NaOH මවුල ගාන කියන්නේ 0.01යි මවුල. බලන්න ප්‍රතික්‍රියාව සඳහා යොදාගත් NaOH සහ HNO3 මවුල ගාන ගණනය කරන්න. භෂ්මය ගත්තොත් මේකේ NaOH තියෙනවා සෙල්සියස් අනන රයිට් 50ක්, අම්ලය තියෙනවා 25ක්. මේ දෙනා ගත්තට පස්සේ අපිට ලැබෙනවා 1000ක දශම දෙකක් තියෙනවා 50ක. එච්චරයි. 1000ක දශම දෙකක් මවුල තියෙනවා. 1000ක ඝන ඩෙසිමීටර කියන්නේ මිලිලීටර 1000යි. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර 1000යි. 1000ක තියෙනවා දශම දෙකක්. එහෙනම් 50ක කීයද කියලා තමයි අපි ගණනය කළ යුතු වෙන්නේ. අපිට එනවා 0.1යි කියලා. හරි. එතකොට දැන් මේ අපි ගණනය කරේ අම්ල මවුල ගාන. right. sorry භෂ්ම මවුල ගාන. දැන් අපි කොහොම අම්ල මවුල ගානත් ගණනය කරමුනේ. right. අම්ල මවුල ගානත් අපි ගණනය කරමු. බලන්න මේ. මේක ඝන ඩෙසිමීටරයට මවුල 0.4ක් ගානේ 25ක්. 1000ක තියෙනවා 0.4ක්. එහෙනම් 25ක. අපි ලියනවා පොඩි වගන්තිරෙක ලියවෙන්න ඕන නිසා ලියමු. තියෙන්නේ HNO3 1000යි ඝන සෙන්ටිමීටර් වල තියෙනවා කොච්චරද? HNO3 1000ක තියෙනවා 0.4යි මවුල. එහෙමනම් අපෙන් අහන්නේ අපිට ළඟ තියෙන 25යි 25යි ඝන සෙන්ටිමීටර වල තියෙනවා 1000ක තියෙන්නේ 0.4 නම් 25ක. අපි ගත්තොත් එහෙම 1000ක තියෙන 0.4 නම් 25ක අපිට 25ක් 4 කීයද වෙන්නේ 100යි. ඒ කියන්නේ 10 බෙදීම 1000යි. ඒ කියන්නේ 9 පාරක් එන්නේ 1 බෙදීම 100යි මවුල. දැන් අපි බිඳුවට බිඳුව කැපුණා 1ට 100යි 100ට 1යි ඒ මවුල. ඒ කියන්නේ 0.01යි මවුල. මේක කවුද? HNO3. දැන් ඔබට පේනවා මේ ප්‍රතික්‍රියාවේ අම්ල මවුල ගාන භෂ්ම මවුල ගානට සමාන වෙනවා. දැන් හේතුව තමයි අපි කතා කරා මේකේ තුලිත රසායනික සමීකරණය මේ. දැන් මේ තුලිත රසායනික සමීකරණේ ඔබට පේනවා දරුවනේ මේ භෂ්ම මවුල මේ දෙන්නගේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත ගත්තොත් right මේ දෙන්නගේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත ගත්තොත් මෙයාගේ එකට මෙයාගේ එකයිනේ මේ මෙයාගේ එකට මෙයාගේ එකයි ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත. එහෙනම් අපි ගත්තොත් එහෙම මේ දෙන්නගේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත එකට එකයි. ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම මෙයාගේ මවුල ගානයි මෙයාගේ මවුල ගානයි සමාන වෙන්න ඕනේ ප්‍රතික්‍රියාව නිසි පරිදි සිද්ධ වෙන්න. හරි right. අපි යම් බලන්න මේ ගැටලුවේ අවසාන කොටසට ප්‍රතික්‍රියාවට අනුරූප ප්‍රතික්‍රියා තාපය මේ ප්‍රතික්‍රියා වේ නෙමෙයි ප්‍රතික්‍රියා තාපය right. එහෙනම් අපි ගත්තොත් එහෙම මේ ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න යද්දී මම ලියන සමීකරණයක් ප්‍රතික්‍රියා තාපය සමානයි Q බෙදීම අම්ල මවුල කරන වැඩි කිරීම
ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය අගය එහෙනම් Q ගියාගේ අපි හෙව්වා කලින් ඍණ 1890යි ජූල් ඍණ 1890යි ජූල් මේක මට කිලෝ ජූල් කරොත් බෙදීම අම්ල මවුල බලන්න මේ අම්ලය තමයි HNO3 මේකේ මවුල ගන්න 0.01යි මවුල මේ 0.01යි මවුල එහෙනම් අපි යනවා 0.01යි මවුල වැඩි කිරීම අම්ල ස්ටොයිකියෝමෙට්‍රික් අගය කියලා කියන්නේ තුලිත සමීකරණයේ අම්ලයට ඉස්සරහ තියෙන ඉලක්කම මේ තුලිත සමීකරණයේ අම්ලයට ඉස්සරහ තියෙන ඉලක්කම මේකයි එහෙනම් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ ඍණ 1890 ජූල් කියන එක මම කිලෝ ජූල් කරමු මේ 1890 කියන ජූල් කියන කිලෝ ජූල් කරමු මම මේක 1000න් බෙදලා ඍණ 1.89යි කිලෝ ජූල් බෙදීම 0.01 වැඩි කිරීම එක කියන එකෙන් වැඩක් වෙන්නේ නැහැ අපිට එහෙනම් අපි ගත්තොත් එහෙම මේක දශම ස්ථාන දෙකයි මේක දශම ස්ථාන දෙකයි එහෙනම් මට මේක සුළු කරාට පස්සේ මේ දශම ස්ථාන දෙකට මේ දශම ස්ථානේ මේ පැත්තට පයින්නවා 189 මේ බෙදීම එකයි මවුල් කියන උඩට යනවා kj mol ඍණ මට එනවා ඍණ 189යි kj mol ඍණ හරි දැන් චූටි දෙයක් මම කියලා දෙන්නම් ඔබට විශේෂයෙන්ම ඔබ පටලා ගන්න දෙයක් මොනවද හිතන්නකෝ 27000 මේ 27000 කියන එක ලියන්න පුළුවන් පුතේ කොහොමද 27 වැඩි කිරීම 10 තුන්වෙනි පාළේ 27 වැඩි කිරීම 10 තුන්වෙනි පාළේ දැන් මෙතන දශම ස්ථානයේ කොහොමද තියෙන්නේ 27 වැඩි කිරීම 10 තුන්වෙනි බලය කියද මේ පොඩි උදාහරණයක් විදිහට ගන්න මේක ඔබට කියලා දෙන්නේ මෙතන දශම දිත තියෙනවා මේ දශම දිත මේ පැත්තට එකක් පැන්නා කියමුකෝ මේ දශම දිත මේ පැත්තට පණිද්දි මොකද වෙන්නේ 2.7 වැඩි කිරීම 10.4 මේක 2. දශම ස්ථානේ මෙතනට පැන්නා 10.4 හරි එතකොට මේක මේ පැත්තට තව එකක් පැන්නොත් එහෙනම් මොකද වෙන්නේ 0.27 වැඩි කිරීම 10.5 පැහැදිලිද right මට වෙන්නේ මෙහෙම තිබ්බොත් එහෙම කය කියලා මේ දශම ස්ථානය මේ පැත්තට පැනනා කියන්නකෝ 10.6 මොකද වෙන්නේ 0.2 වැඩි කිරීම 10.5 වෙනවා මේ දශම ස්ථානේ මේක පැත්තට පැනනා කියන්නකෝ 0.2 වැඩි කිරීම 10.4 වෙනවා මේක මෙහෙට පැනනා කියන්නකෝ 2 වැඩි කිරීම 10.3 වෙනවා හරි මේක පොඩ්ඩක් අවබෝධයෙන් කටයුතු කරොත් මම හිතන්නේ ඔබට ලේසි විශේෂයෙන්ම ඔබට මේ අපේ DP education channel එකේ maths bio ළමයිට සුළු කිරීම කියලා දාලා තියෙනවා maths bio වලට අලුතෙන් එන්න ළමයිට සුළු කිරීම කියලා අපේ ජෝයි මැකලම් ආචාර්යවරයා ඊටම හොඳ පාඩම් මාලාවක් තියෙනවා ඒක චුට්ටක් බැලුවොත් ඔබට හොඳට සුළු කිරීම ටික හදා ගන්න පුළුවන් ඊටම ඉහළ මට්ටමකට right දරුවනේ අපි ඊළඟ කොටසට තවත් උදාහරණයකට යමු